पूजा आराधना पूजा आराधना हम मत गहन पहाड़ तात गहन tempat anggur nanti betul ada fotonya aku email gitu nanti ke sini nih nanti kan ini lagi nanti kan itu kan mata ada namanya नहीं का तो कितना अटैच कर लेने लगते mata apa नहीं हाँ tapi dia kan pulang kolega belakang kolega dia kan pulang waktu itu aku email ke apa itu dan forward kan pulang magi email ke sini kita lihat kita nanti nanti hari-hari
sementara juga itu membutuhkannya yang kita tinggal tapi Iya, panggil dia itu nggak tahu. Itu katakan itu katakan bisa Solution itu. One solution will CID. nama mata penting adalah lian Orang itu, yang itu tahu jadi itu. Mungkin jadi sudah info. Iya. Mana? Yang dia sudah mesti bersesuatu untuk melakukan ada misalnya sini contoh jangan bersenang lagi. dari satu ten dari satu ten ಅವರು ನಾವು ಮುಲಿನ ಸಾಧುಕ್ಕೆಲ್ಲ ನಮಸ್ಕಾರ ಇದೆಯನ್ನು ಮನಸ್ಸಿಗೆ ಸಮಾಧಾನ ಏನಿದೆ
बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेर मज्जपमादत्ताना वेरमणि सिक्खापदं समादियामि හොඳයි අපි මුලින්ම බුද්ධ පූජාවන් බුද්ධ වන්දනාවන් සිදු කරමු මෙසේ සිදු කර ගන්නා වූ බුද්ධ පූජාවෙන් බුද්ධ වන්දනාවෙන් ජනිත වන්නා වූ පුණ්‍ය සම්පත්තිය අප නමින් මේ පල්ලෝ සපත් වන්ට යෙදුණු සියලුම ඥාතිවරුන්ගේ සැපය පිණිසම වේවා කියන සිතින් අපි මේ පූජාවන් පූජා කර ගැනීමට මා සමගම එක්ව ගාථා කියන්නේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරථි සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිත්ථිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා ඝනසාරප්ප දිත්තේන දීතේන තම ධම්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යුක්තේන ධූපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජා භාජන මුත්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන නේතේන ච හෝතු මොක්ඛං
යථා ධම්මේ කායෝ තථා යාති විනාශභාවං අධිවාසේතු නොභන්තේ ආනියං උපනාමිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තම අධිවාසේතු නොභන්තේ දිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තත්ථාපි වෝ භික්ඛවේ එවං සික්ඛිතබ්බං නචේව ලෝචිත්තං විපරිණතං භවිස්සති නච පාපිකං වාචං නිච්ඡාරිස්සාම හිතානුකම්පීච විහරිස්සාම මෙත්ත චිත්තාන දෝසන්තරාති අද විහාරස්ථානයේ ඉඳගෙන සහ අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙන කාරුණික වාසනාවන්ත පින්තුනි මේ සඳහා භාගයේ විශේෂාග පන්සලේ පැවැත්වෙන තවත් එක් වස්සාන ධර්ම දේශනාවලින් එකක් තමයි අද මේ පවත්වන්නට අපි ආරම්භයක් ගත්තේ. අද පින්කමෙහි අරමුණු අතරේ අපේ අරමුණු කිහිපයක් අන්දිත් මහත්තයා අපිට ලියලා දුන්නා. ඉතින් එතුමා මේ පින්කම සිද්ධ කරද්දී නන්දික ජයසිංහ මහත්මයාගේ පවුලේ හැමෝමත් නලින් ප්‍රීති ජයසිංහ සහුරු මහත්මයාගේ පවුලේ හැමෝමත් නිව්ටන් ශාමලී පෙරේරා පවුලේ හැමෝමත් බොහෝම කැමැත්තෙන් මේ පින්කමට සම්බන්ධ වෙනවා. ඒ හැමෝගෙම අරමුණු මම මතක් කරලා ධර්ම දේශනාව ආරම්භ කරන්නම්. විශේෂයෙන්ම අපි කෘතවේදීත්වයෙන් පින් අනුමෝදන් කරනවා ජේ.සී. ජයසිංහ පියාණන් වහන්සේට නන්දික මහත්තයාගේ තාත්තා නේද. ඊළඟට ධර්මා ජයසිංහ මෑණියන්ට ඒ වගේම යශාන්ති ජයසිංහ ස්වාමි දියණියට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම චන්ද්‍රා සේනාරත්න නැන්දම්මට පින් අනුමෝදන් කරනවා. ඊළඟට වර්නොන් ජයසිංහ ජයසේකර ප්‍රීති නේද? තුන්වෙනි තාත්තා ප්‍රීති රෝණගේ තාත්තට පින් අනුමෝදන් කරනවා. ඊළඟට ලොරේන් ජයසේකර මෑණියන්ට පින් අනුමෝදන් කරනවා. ඊළඟට මේ බැංකු වල වැඩ කරපු අය ගත්තපුරු තමයි කියලා. වින්ෆ්‍රෙඩ් විනි ෆ්‍රීඩා
විනිෆ්‍රීඩා ෆර්නෑන්ඩෝ නිව්ටන් මහත්මයාගේ අම්මට ඉතින් අනුමෝදන් කරනවා. ඒ වගේම පී.ඩී. රත්නායක කුමාර මහත්මයාගේ තාත්තට ඉතින් අනුමෝදන් කරනවා. ඒ ඇතුළු අප නමින් යම් කෙනෙක් හිතවත් වෙලා ඉඳලා හරි මේ කල්ලසපත් වෙලා ඉන්නවා නම් මේ ශ්‍රවණය කරන පින්තුන්ගේ නමින් කවුරු හරි ඉතින් අනුමෝදන් වෙන්නට බලාපොරොත්තු ඉන්නවා නම් ඒ හැමෝම අපි ජනිත කරගන්නා වූ පුණ්‍ය සම්පත්තිය, කුසල සම්පත්තිය අනුමෝදන් වේවා. එයත්න් සුගතිගාමීව වෙත්වා, නිවනින්ම සසර දුකින් අත මිදී සැනසෙත්වා කියන මෛත්‍රී චිත්තය ඇති කරගෙන ධර්මයේ ශ්‍රවණය කරමු. අද අපි කියතක් උපමා කරගෙන දේශනා කරපු මජ්ක්‍ධිම නිකායේ තියෙන උපමා ගොඩකින් යුක්ත ඕපම්ම වග්ගයේහි, ඕපම්ම කියන්නේ උපමා ගොඩක් තියෙන හින්දා තියෙන තකචූපම කියන සූත්‍රය තමයි මාතෘකා කරගෙන ඒ ආශ්‍රයෙන් තමයි අද ධර්මය අපි සාකච්ඡා කරන්නේ. එතකොට මේ දේශනාවේ කියවෙන්නේ අපි හැමෝටම වැදගත් වෙන, මේ මටත් මේ ශ්‍රවණය කරන හැමෝටම වැදගත් වෙන මේ කන්ති කියන, ඉවසීම කියන ගුණය. සමහර වෙලාවට මේ අපිට නැත්තේමත් ඕකනේ. අපි කොච්චර වුණත් දැන් නම් සීමාව පැනලා තියෙන්නේ කියලා අපි අපේ අතින් කියනවා. එහෙම වෙලාවල් එනවා. තවත් නම් මම ඉවසන්නේ ආයේ මොනවා හරි කියලා ඒ වගේ තමයි අපි කොන්දේසි දාගෙන අපි පෙරටු ගාමී වෙනවා. අපි එහෙම වෙන්න හේතුව තමයි අපේ හිතේ යම්කිසි ඇති වෙනවා මගේ විදියට මෙහෙම වෙන්න ඕනේ, මම කරන දේ හරි. ඒ නිසා ඒගොල්ලෝ මං කියන විදියට කරන්න ඕනේ වගේ සිතුවිල්ලක් අපිව පීඩාවට පත් කරන හින්දා තමයි ඒ වචන අපෙන් පිට වෙන්නේ. ඉතින් ඕකට අදාළ සිදුවීමක් වුණා බුදුහාමුදුරුවන්ගේ කාලේ. ඒක හාමුදුරු නමක් හිටියා භික්ෂුණීන් වහන්සේලා එක්කමයි වැඩිපුර කාලය ගත කරන්නේ. දැන් භික්ෂුන් වහන්සේලාට අවසරයක් එහෙම නැහැ ඕනවට වැඩිය කාන්තා පාර්ශවයත් එක්ක ඇඟැලුම්කම් පවත්වන්න. විශේෂයෙන්ම භික්ෂුණීන් කියලා කියන්නේ පැවිද්දට එළඹිච්ච, පැවිද්ද ගත කරන බ්‍රහ්මචර්යාව. ඒ කියන්නේ සියලුම ඇලීම් වලින් ඈත් වෙලා ජීවත් වෙන පිරිසක්. ඒකට ඉතින් දැන් මේ හාමුදුරුවෝ කොච්චර හිතවත්ද කියනවනම් ගොඩාක් කතා කරන්නේ ධර්මයේ තමයි. හැබැයි ඕනවට වැඩි. ඉතින් අනිත් හාමුදුරුවෝ ගිහිල්ලා මේ හාමුදුරුවන්ට මතක් කරා ඔච්චර ඇලිලා ඉන්න එපා, ওই පැත්තටම වෙලා ඉන්න එපා, තමන්ගේ බණත් භාවනාවක් කරගන්න කියලා. එහෙමනේ කියන්නේ. එතකොට මේ හාමුදුරුවන්ට තරහ ගියා. ඊට පස්සේ තමයි ඔන්න ප්‍රශ්නේ පටන් ගත්තේ. මේ තරහ යෑම අනිත් අයට ප්‍රශ්නයක්. ඇයි මෙයාට තරහ යන්නේ? අපි මුකුත් කිව්වේ නැහැනේ, හොඳක්නේ කිව්වේ. ඊට පස්සේ බැලුවා භික්ෂුණීන් වහන්සේලාට ගිහිල්ලා කිව්වා මේ හාමුදුරුවන්ට වැඩක් කරගන්න නැහැ. කොයි වෙලෙත් ඔය ධර්ම ප්‍රශ්න අහන්න තියාගන්න එපා. ඒකට වෙලාවක් තියාගන්න. එතකොට භික්ෂුණීන්ලට තරහ ගියා. අපි මෙතන වැරද්දක් කරන්නේ නැහැනේ. අපි ධර්මයෙන් සාකච්ඡා කරන්නේ. මොකක්ද තියෙන ප්‍රශ්නේ කියලා ඇහුවා. ඉතින් දැන් මේ භික්ෂුන් වහන්සේලාගේ ස්වභාවය තමයි එහෙම පේනකොට මොකක් හරි විශේෂත්වයක් මේක භික්ෂු ශාසනයේම ප්‍රශ්නයක් වෙන හින්දා කතා බහට පත් වෙන හින්දා අනිත් භික්ෂුන් වහන්සේලා කල්යාණ මිත්‍රත්වයෙන් සාකච්ඡා කරා මේ කාරණාව දැන් දෙපැත්තෙම හරියන්නේ නැති නිසා අපි කියන එක අහන්න නැති නිසා සාමාන්‍යයෙන් ජේෂ්ඨ භික්ෂුන් වහන්සේලා කිව්වහම අනිත් භික්ෂුන් වහන්සේලා සංවර භාවයට පත් වෙනවා. එතකොට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට මේක දැනුම් දුන්නා. බුදුහාමුදුරුවෝ පණිවිඩයක් ඇහුවා මෝලිය පග්ගුණ කියන හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ තමයි මේ වැඩිපුර භික්ෂුන් වහන්සේලාට ඇල්මක් තියෙන හාමුදුරුවෝ. මෝලිය පග්ගුණ භික්ෂුවට එන්න කියලා මං කිව්වයි කියලා කියන්න කියලා බුදුහාමුදුරුවෝ පණිවිඩයක් යවුවහම ඒ හාමුදුරුවෝ ආවා. ආපු ගමන් බුදුහාමුදුරුවන්ට වැඳලා පැත්තකින් වැඩ හිටියාම බුදුහාමුදුරුවෝ අහුවා ඇත්තද මෙහෙම ඕනෝට වැඩිය ඇඟැලුම්කම් තියනවා කියන්නේ ඇත්තද?
බුදුහාමුදුරු දෙයක් අහන්නේ දැනගෙන කියලා දන්නවා ඒ හාමුදුරු. එහෙමයි ස්වාමීනි කියලා පිළිතුරු දුන්නා. ඇත්තම කිව්වා. එතකොට බුදුහාමුදුරු අහුවා ඔබ ශ්‍රද්ධාවෙන් මේ ගිහි ගෙවල් අතහැරලා මේ විදියට පැවිදි භාවයටපත් උනේ එක පිරිසකට ඇලිලා ජීවත් වෙන්නද එහෙම නැත්නම් ඔබේ නිවන සාක්ෂාත් කරගන්නද? ඒ කියන්නේ ඔබ ශ්‍රද්ධාවෙන් අගාරස්ම අනගාරියම් පබ්බච. ඊගේ අතහැරලා අනගාරි කියලා දැන් ගයක් නැහැ. ඒ ගයක් නැහැ කියලා කියන්නේ කිසිම අයිතියක් කියන දෙයක් ලෝකේ නැහැ. ගයක් තියෙනවා කියන්නේ වැඩ ගොඩක් නේ. දැන් මේ කැනඩාවේ ගයක් තියෙනවා කියන්නේ වග තියෙනවා. ඒ වයින්ොත් මිදිලා ඉන්න නෙමෙයි ඔබ පැවිදුනේ කියලා හිතනවා. එතකොට විවාහමයි ස්වාමීනි කියලා පිළිතුරු දුන්නා. ඉතින් ඔන්න ඔය අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ කරුණු කිහිපයක් මතු කරලා මේ ඉවසන හැටි කියලා දුන්නා. ඉතින් අපේ සමාජයට හැරුණොත් මම ප්‍රශ්නයක් අහන්න. දුබල කෙනාද ඉවසන්න ඕනේ බලවත් කෙනාද ඉවසන්න? දැන් මෙහෙම අහන්නම්කෝ ගෙදර ඉන්න බලවත්ම කෙනා අම්මා නම් දරුවෝ දුබලයි කියන්න පුළුවන්. කවුද වැඩිපුර ඉවසන්නේ? ළමයි ඉවසන්න ඕනේ කියලා තමයි හිතන්නේ. ඇයි දුර්වල හින්දා? දෙපාර්ශ්වයක් එකක් පිළිතුර. දෙපාර්ශ්වම ඉවසන්න. එතකොට අර ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද? දුබල කෙනාද වැඩිපුර ඉවසන්න ඕනේ බලවත් කෙනා? හරි මෙහෙමත් අහන්නම්කෝ. ලොකු හාමුදුරුවෝද වැඩිපුර ඉවසන්න ඕනේ පොඩි හාමුදුරුවෝ? ඒකට මෙහෙම බලන්න. ලොකු හාමුදුරුවන්ට නීති දාන්න කෙනෙක් ඉන්නවද? නෑනේ. පොඩි හාමුදුරුවන්ට නීති දාන්න ඉන්නවනේ. එතකොට පොඩි හාමුදුරුවෝ වැරද්දක් කරොත් ලොකු හාමුදුරුවෝ ඉන්නවා සංවර කරන්න. හැබැයි ලොකු හාමුදුරුවෝ වැරද්දක් කරොත් ඊට වැඩිය ලොකු කෙනෙක් නැති හින්දා ඒක එතනින් එහාට සංවර වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට බලවත් කෙනා තමයි වැඩිපුර Tamanට බලය අතට ගත්තට ඒ වෙලාවට තමයි වැඩිපුර ඉවසන්නේ. රජ කෙනෙක්ට පුළුවන් මිනිහෙක් මරලා දාන්න එක වචනෙන් පුළුවන්. එයාට ඉවසීම නැති කෙනෙක් නම් රජ වෙලා ඉන්නේ. ඒ නොයිවසීම නිසා බොහෝ අහිමි වීම වෙන්නට පුළුවන්. එහෙම වෙලා තියෙනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ හින්දා ගෙදරක උනත් අම්මා බලවත් නම් අම්මා ඉවසන්නේ. තාත්තා බලවත් නම් තාත්තා ඉවසන්නේ. දුබල කෙනා ඔන්න බලන්න ලංකාවේ මිනිස්සු ගොඩක් වෙලාවට දුප්පත් කෙනෙක් වැරද්දක් කරොත් පත්තරෙත් දාලා හිරෙත් දාලා ඔක්කොම කරනවා. හැබැයි බලවත් කෙනෙක් පාරේ වැරදි පැත්තෙන් ගියත් සැලියුට් එක ගහලා එහෙම ඒ කෙනාට මිනිස්සු ඔළුව නම. එහෙම ස්වභාවයක් සමාජයේ තියෙනවා. ඒ බලවත් කෙනා ඒක ප්‍රයෝජනෙට අරගෙන එයා ඉවසුවේ නැතුව වැඩ කරන්නත් ගත්තොත් ඒ විදිහටම අර සැලියුට් එක ගහපු මිනිස්සුන්ට යහපතක් වෙන්නේ නැහැ කවදා. ඒ හින්දා ඒ බලයටපත් වෙන්න සාමාන්‍යයෙන් අපි ඉවසන්න. අපේ තාත්තා නැත්තම් උදාහරණයකට දැන් අපේ තාත්තා පැවිදි වෙලා ඉන්නේ. ඉස්සර මොනවා හරි දෙයකට ආරවුලක් ඇති වුණාම මං ගෙදරින් යනවා කියලා බහිනවා දොරවල්. එතකොට මහලා දොරත් වහලානේ තියෙන දැන් එළියෙන් වහන්න පුළුවන්. අපි දන්නේ දැන් ගෙදරින් ගියාද දන්නේ නැහැ ඉන්නවද දන්නේ. එකල එළියේ ඇඳක් තියෙනවා. ඕකේ නිදාගන්න. ගිල්ල නැහැ. ඉතින් කොහොම තමයි ඒ තාත්තා ඉතින් අපි ගැන හිතන හින්දා වෙන්නේ නැති අපි හින්දා නෙමෙයිනේ ඔය අම්මා එක්ක තමයි ආරවුල් කියන්නේ. ඉතින් ওই වගේ එක හේතු නිසා තමයි ඒවා සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම ඉරිසියාව වෙන කාන්තාවක් එක්ක වැඩිපුර ඇඟැලුම් තියෙන වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් ද ගෙවල් වල. ඉතින් මොකක් හරි අහුවාම ඔක දුරදිග යනවා. ඊට පස්සේ ඒවා විතරක් නෙවෙයි මොනවා හරි
මුදල් අඩුපාඩුවක් වෙන්න පුළුවන් නොයෙකුත් දේවල් වලින් ඒක ආරවුලක් දක්වයි. දැන් මම චූටි කතාවක් කියන්න. එක හින්දු ගුරුවරේ ගඟක් අයිනෙන් යනකොට පේනවා කණ්ඩායම් දෙකක් මහා කෝලහලයි. අයියෙන් කෑ ගහ ගහ බනිනවා අනිත් කොල්ලන්ට. එතකොට ඒ ගුරුවරයා මේ දැන් හින්දු කතාවන්නේ මේක බුද්ධයෙන් අහුවොත් තේරෙන්නේ මේ කතාව. ගෝලියෝ ටික ඔක්කොම නතර කරලා ගෝලයන්ගෙන් ඇහුවා මේගොල්ලෝ ඇයි මේ කෑ ගහන්නේ? ඒකට ගෝලියෝ කියනවා මේගොල්ලෝ මෙයාට තරහ ගිහිල්ලා. ඒකට ගුරුවරයා අහනවා ඉතින් තරහ ගිහිල්ලා නම් මේ ළඟ ඉන්න දෙමින් කතා කරන්න පුළුවන් මේ ප්‍රශ්නේ. ඇයි එතකොට හයියෙන් කෑ ගහන්නේ? ඒකට ගෝලයන්ට උත්තරයක් තිබුණා. ඉතින් ගුරුවරයා කිව්වා සාමාන්‍ය මිනිස්සු අතර තරහක් ඇති වුණාම අනිත් මිනිස්සයාගේ හදවත දුරයි කියන තමයි දැනෙන්නේ. එයාට ඇහෙන්න තමයි හයියෙන්ම කෑ ගහන්නේ. හැබැයි එයා අහන් ඉන්නේ. ඒ කෑ ගහන්න හිතට එන සිතිවිලි වල වේගය ගොඩාක් වැඩි වෙනවා. ඒ ටිකත් ඔක්කොම කියන්න ඕන කමක් ඇති වෙනවා. ඒ ඔක්කොම කියන වේගය වැඩි වෙන්නේ අර එන සිතුවිලි වල වේගය සිතේ වේගයට මේ දැන් කතා කරන්නේ. අපි හිතේට එන ඔක්කොම නොකියන වෙලාවට එච්චර වේගයක් ඕනේ නැහැ. එකක් කියලා ටිකක් වෙලා ඉඳලා ඉතුරු ටික කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ අර හදවත කොච්චර දුරද කියලා දැනනවා නම් ඒ තරහට හේතු වෙච්ච කණ්ඩායම අපි හයියෙන් කෑවේ. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා අනිත් කෙනත් හයියෙන් කෑ ගහයි. ඒ හින්දා ඒ කෙනාගේ හඬ ඉක්මවා යන්න අපිත් කෑ ගහනවා. දැන් ඕක ෆෝන් එකෙන් සිද්ධ වෙනවා. අපි සම්මා වාචා කියලා එකක් තියෙනවානේ මේ ආරියෂ්ඨාංග මාර්ගේ. ෆෝන් එකෙන් අපි ටෙක්ස්ට් එකක් යවුවා. ඒක අයිති සම්මා වාචා පුහුණු වෙන්න. මොකද ඒක අපේ සිතේ ඇතිවෙච්ච සිතුවිල්ලක් නේ අපි ටෙක්ස්ට් එකක් විදිහට යවන්නේ. එහෙම නැතුව ටෙක්ස්ට් එකක් යවන්න බෑනේ. සිත තමයි ඒකට තමයි කියන්නේ මේ සිතුවිලි වලින් තමයි වචී සංකාර කියන එක සිද්ධ වෙන්නේ. වචන කියන ඒවා ඉස්සෙල්ලා හිතේ හිතලා තමයි පිට වෙන්නේ. දැන් මේ බණ කියද්දි ඉස්සෙල්ලා ඒ හිතට එන සිතුවිල්ල තමයි මේ ප්‍රකාශ කරන්නේ. ඉතින් අර ගුරුවරයා කියපු කතාවෙන් අපිට තව පැත්තක් බලන්න පුළුවන්. මිනිස්සු කොච්චර දුරස් කියලා දැනෙනවද කිව්වොත් එහෙම දුරස් වෙච්ච මිනිස්සුන්ට සමහරවිට ආපහු එන්න පාර හොයාගන්න බැරි. එතකොට තමයි මේ මිනිස්සු අර බැඳීම ආපහු හොයාගෙන එන්නේ. ඒ හින්දා අපි කෑ ගහනකොට ගොඩාක් පරිස්සම් වෙන්න. අපේ හිතට එන ඔක්කොම ටික කියන්න ගියාම මෙහි ඔක්කොම කෑ ගහලා තියෙනවනේ. මෙහි ඔක්කොම ගිනි ගන්න, පිච්චෙනවා. එතකොට අපි කියන දෙයක් තියෙනවා. මොකද්ද කියන්නේ? මේ ඕගොල්ලෝ හින්දා තමයි මට මේ ඕගොල්ලෝ මේක හරියට කරා නම් මට මෙහෙම වෙන්නේ නැහැ. ඒක හරියට වැරදිද? අපි කොයි වෙලෙත් ඒක පවරන්නේ වෙන කෙනෙක්. හැබැයි ධර්මානුකූල විමසලා බැලුවහම තේනවා අපි දැකලා නැති පැත්ත. ඉතින් එක හාමුදුරු කෙනෙක් බෝට්ටුවකට නැගලා නිහඬම තැනකට යනවා භාවනා කරන්න කියලා. කොහෙටද? මහ මුහුද මැද. භාවනා කර කර ඉන්නකොට දැන් ශබ්දබද්ද නැහැනේ. ඇහෙනවා ටික්ටොක් ගාලා ශබ්ද. ඉතින් ඇස් දෙකක් පියාගෙන ඉන්නේ මේක නැති වෙලා යයි කියලා දැන් මුලින් ඉවසන. ඊට පස්සේ ශබ්දේ දැන් හිතේ ගැටීමක් වැඩි වෙලා දැන් පොදටම ඇහෙනවා. එතකොට කල්පනා කරන මේ මාළුකාරය මේ මම නිදහසේ භාවනා කරන්න ඇවිල්ලා මට මෙතන නිදහසේ ඉන්න නෑනේ. එහෙම කියලා ඇස් දෙක ඇරලා බලනකොට හිස් බෝට්ටුවක් තමයි මේ ඇවිල්ලා හැප්පෙන්නේ. ඉස්සෙල් පාවෙ තිබිච්ච බෝට්ටුවක් මේ මහමෝද මැද මේ බෝට්ටුව හැප්පෙන්නේ. ඔය වගේ තමයි අපි ගොඩක් වෙලාවට බාහිරින් එන දෙයකට අපි තමයි කතන්දරයක් හදාගන්නේ. මාළුකාරය හරි මොකක් හරි කතන්දරයක් අපිනේ හදාගන්නේ. අපි හරියට විමසලා බැලුවොත් ඔක්කොම හිස් බෝට්ටු.
අපි ඇවිල්ලා වදින හැම එකක්ම empty boats විතරයි. අපි තමයි ඒකට ප්‍රතිචාර දක්වන්න ගිහිල්ලා අපි තුල අවශ්‍යවන්නේ. ඉතින් අර හින්දු ගුරුවරයා කිව්ව තව කතාවක් ඒ තමයි මිනිස්සු දෙන්නේ ගොඩාක් කැමතියි. ඒ දෙන්න ළඟට ළඟ ඉඳ ගන්නවා ඔය කුඩයට ඉඳගත්තට කතා බහක් නැතුවම ඒ දෙන්න අතර වචන ගෝමාරුවක් නැතුවම දන්නවා අනිත් එක්කෙනා හැරුණා. ඒකට හේතුව ඒ දෙන්නා තුළ ඇති වෙලා තියෙන මෛත්‍රිය මිත්‍රත්වය අනිත් එකිනෙකාගේ චලනය පවා හඳුනා ගැනීමේ හිත නිකන් අනුන්ගේ හිත කියවන්න පුළුවන් තරම් ඒ යුගය වැට පව කරලා ඇති. ආදරේ කරන කාලෙදී අපි හිතනවා මේක නා මොනවද හිතනවද දන්නේ නැහැ. මම දැක්ක එක වීඩියෝ එකක මේ නිකන් මෙහෙම අතින් අල්ලන්න ගිහිල්ලා බොයිෆ්‍රෙන්ඩ් මෙහෙම පිටිපස්සෙන් අත දාලා ඉඳගෙන ඉන්න ගම අත දාන්නේ නැහැ. එතකොට එතන තේබිදී හිටිය එක්කෙනෙක් මෙහෙම අත තල්ලු කරනවා. එතකොටම අර ගෑල්ලා මෙයාගේ ළඟට ළඟ වෙනවා. එයා දැක්කේ නෑ මේ පිටිපස්සේ එහෙම එක්කෙනෙක් උදව් තල්ලුවක් දුන්නා කියලා. ඒ වගේ අර එක මොහොතක් තියෙනවා මේක නා මෙහෙම අතින් ඇල්ලුවකින් ප්‍රශ්නයක් වෙයිද නැද්ද කියලා අපි අර සංවේදන ගැන බොහොම අවධානයෙන් හිතන වැඩි වචන වලින් ඒ සංවේදනයක් නැහැ. ඒ හින්දා අපි ගොඩක් වෙලාවට ඔය තරහ ගියන් පස්සේ සාමාන්‍ය බුදුහාමුදුරු දේශනා කරන්නේ වහබීල ඉවර වෙලා වෙන කෙනෙක් මැරේවා කියලා හිතනවා වගේ දෙයක් තමයි ඔය තරහේ තියෙන ස්වභාවය. මේ කටචූපන් සූත්‍රයේ තියෙන කරුණු දැක්කාම අපිට තේරෙයි එක හිටියා මේ මිස්ටර්ස් කෙනෙක් හොඳට සල්ලි තියෙන හොඳ බිස්නස් වුමන් කෙනෙක් හිටියා. මේක කියන්නේ මේ වේදහිකා තමයි යාගේ නම. එයා ගැන ලොකු ප්‍රචාරයක් ගිහිල්ලා තිබ්බා. ගොඩාක් ඉවසන කෙනෙක්. කිසි කෙනෙක්ට හිනා වෙලාමයි කොහෙලෙත් ඉන්නේ කිසිම ප්‍රශ්නයක් නැති කෙනෙක්. කොච්චර හොඳයිද එයා කියලා. හැබැයි එතන හිටියා සේවිකාව. සේවිකාව කල්පනා කරා මෙහෙම හොඳ නමක් ගිහිල්ලා නම් තියෙනවා. හැබැයි මං හොඳට වැඩ කරන හින්දා නේ ඉවසන්නේ. මම හරියට වැඩ නොකරන මම හරියට බතට ලුණු තියලා හරි හොද්දට ලුණු තියලා හරි ඒ ටික නොකරන මෙයාට කෑ ගහන්න හේතුවක් තියෙනවනේ කියලා එයා ලේසියෙන්ම දවසේ වැඩ ටික මගහරින්න ඕන හින්දා එයා මොකද කරේ පරක් වෙලා හැරුණා. එතකොට අර කාන්තාව නැගිටලා බලද්දි උදේ කෑම හදලා නැහැ. වතුරක් නැහැ. දැන් ගිහිල්ලා ආවා. ආලි තමයි සේවිකාවගේ නම. ආලි අද මොකද අසනීපයක් අද්ද කියලා. නෑ මේ නිකන් මට නිින්ද ගියා කියලා කිව්වා. මෙයාගේ සැලසුම තමයි බලන්න මේ තරහ යනවාද කියලා බලන්න. ඉතින් එහෙම අයත් ඉන්නවා සමාජයේ අපිට තරහ යනවාද බලන්න එක එක කරන අය ඉන්නවා. ඒගොල්ලන්ට ඒක හරි විනෝදයක්. අපිට තරහ ගියාට පස්සේ ඒක විනෝදයක්. ඒතර අපිට තවත් තරහයි. එහෙම අයට අපි තේරුම් ගත්තට පස්සේ අපි දන්නවා මේ කරන්නේ තරහ උස්සන්න කියලා. අපි ඒකට තරහ නොගෙන. හැබැයි අර 16 දෙවෙනි දවසේ තව ටිකක් පරක් වුණා. දැන් උදේ වෙනදා මේ 4ට අවදි වෙලා වැඩ කරපු එක්කෙනා දැන් 9ට විතරයි. පස්සේ සැර කරා. ආයෙම කරනවනේ මේ කියලා සැර කරා. ඊට පස්සේ ඊට පහුවෙනිදා හිතුවා දැන් නම් හරි මට තේරෙනවා දැන් මං හොඳ හින්දා තමයි මෙයාට තරහ ගිහිල්ලා නැත්තේ කියලා. 11 විතර වෙනකම්ම දැන් ඉන්නේ දොරත් වහගෙන නිදි. දොර අරින්නකොට දැන් දොර ඇරියේ නැහැ. එළියට ආව විතරයි මෝල් ගහක් අරගෙන ගැරුවා. අර 16 දැන් ආනකම් හිටියේ. එයාටත් ඕනේ එයාගේ හැටි පෙන්වන්නම්කෝ කියලා. එයාට පොඩි තරහක් ඉරිසියාවක් තියෙන්න තියෙනවා. පෙන්වන්නම්කෝ මං ඔයාගේ ඉවසීම ඔයා ප්‍රසිද්ධයිනේ හොඳයි කියලා ලේ පෙරාගෙන පාර දිගේ දිව්වා. ඒ ගමන් එයා ඔක්කොටම ගෙවල් වලට ඇහෙන්න කෑ ගැහුවා. දැන් ඉන්දියාවේ ගෙවල්
එක ළඟ ගෙවල් තියෙනවා. ඔක්කොම එළියට පැනලා බැලුවා මොකද්ද මේ කලබගෑනි. මෙන්න වේදිකා ඉවසන එක්කෙනාගේ වැඩ කෑල්ල බලා ගන්නකො කිය අර දිගේ කෑ ගහගෙන ගියා. එතකොට මිනිස්සු කතා වෙන්න ගත්තා. වේදිකා පිහිටු හොඳයි කියලා. දැලින්නම් අන්න අර දාස්සිගේ උළුවත් බලන්න ලේ පෙරාගෙන දීවේ. කියලා ඒක උණු කැවුම් වගේ රොයිටර්ස් සේවයට ගියා. මේ ඇත්තටම මෙයාට එහෙම එයාගේ හොඳක් එහෙම නැහැ. මේකෙන් තේරෙන්නේ බුදුහාමුදුරු තේරුම් කළ දෙක සියුම් අර්ථයක් තියෙනවා. ඒ තමයි සමාජයේ හැමෝම පිරිච්ච කල වගේ නොසෙල්වි ඉන්නවා. කවුරු හරි හොඳටම හෙල්ලුව තැන ඉහිරිලා යනවා. හිස් බවට පත් වෙනවා. ඒ කෙනාගේ එතකොට අර හිස් බව කියන එක හොඳට බලා ගන්න ඕනේ. ඉතින් ගින්දර තියෙනවනේ. ගින්දර ගත්තහම ඕනට වැඩිය ලඟ වුණොත් පිච්චෙනවානේ. ගින්දර වල ස්වභාවය වෙනනේ. හැබැයි ඕනට වැඩිය දුරස් වුණොත් අපිට ගින්දර දැනෙන්නේ නැහැ. ඒ නිසා අපි පැවිදි ජීවිතේ තේරුම් ගන්න තියෙන දෙයක් තමයි නොයේ ගුරුවරු ඉන්නෝ නොයෙක් විදියට අපිට කියලා දෙන්න. අපි ඕනට වැඩිය ලඟ වෙන්නේ නැහැ. අපි සරණ යන්නේ අපිට වැටහෙන ධර්මය. බුදුහාමුදුරුවෝ. හැබැයි අර එක ගුරුවරයෙක් සරණ ගිහිල්ලා ඒ කියන එකම කරන්න ගියොත් අපිට යම් තැනක් එනවා. ඒ ගුරුවරයා අපි ඕනටදී ලඟ වෙලා නිසා අපි පිච්චිලා. ඉන්දරට අහුලා. ඒකට හේතුව අපිට එතනින් එහාට දෙයක් පේන්නේ නැහැ. මොකද එහෙමත් පරිපූර්ණ ගුරුවරු හොයාගන්න හරි අමාරුයි. දැන් මම ආම්ගුරුනමක් විදියට නොයෙක් ආම්ගුරුවරු ඇසුරු කළා. ඒ හැම අවස්ථාවකම මට තේරුනේ බුදුහාමුදුරුවෝ කියන්නේ කොච්චර ඇත්තක්ද. බුදුහාමුදුරුවෝවත් උන්වහන්සේ පිරිනිවන් පාද්දී පත් කරේ නැහැ. ඒ කාලේ හිටිය ඔය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේවත් පත් කරේ නැහැ ඊළඟ බුදුහාමුදුරුවෝ මෙයයි. බුදුහාමුදුරුවෝ එකක් ප්‍රකාශ කළා. ඒ තමයි මා දෙසූ යම් ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මයට ඔබ ගලපලා ඔබටම ගුරුවරයෙක් වෙන්න. විනයට අනුව ඔබටම ගුරුවරයෙක් ගන්න. ධර්මයේ විනය තමයි ගුරුවරයා. මගෙන් මත්තට ගුරුවරයා කියලා බුදුහාමුදුරුවෝ දේශනා. උන්වහන්සේට අවශ්‍යුනේ නෑ. එහෙම ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවක් හදන්න. එහෙම බුදුවරයෙක් තව කෙනෙක්ට එහෙම පැවරීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ ධර්මයට ගලපන්න ගියහම අපේ ජීවිතේ අපිට අර කෝපාවිෂ්ඨ ගුරුවරුත් හම්බෙනවා. කෝපේ නැති ගුරුවරුත් හම්බෙනවා. ඔය දෙකම අතහැරලා හිටියාම අපිට අපිව හම්බෙනවා. මොකද අපිට බුදුහාම දේශනා කරන්නේ අත්තාහි අත්තනෝ නාත තමන්ට පිහිට තමන් විතරයි. කොහිනාතෝ පරිස වෙන පිහිටක් කොහෙවත් නැහැ. ඉතින් මේක අනිත් ධර්මයන් වලත් නොයෙක් විදිහට දේශනා කරනවා. අපි අපේ හිත ශක්තිමත් කරගෙන හිටියොත් අපිට හැම ආශිර්වාදයක්ම ලබන්නට පුළුවන්. හැම ආශිර්වාදයක්. ඒ සාමාන්‍යයෙන් දරුවන්ට නම් අම්මලාගේ ආශිර්වාදය. අම්මලාට නම් ඒගොල්ලන්ගේ අම්මලාගේ ආශිර්වාදය. වැඩ කරන තැනක නම් වැඩ කරන තැන අයගේ ආශිර්වාදය. දෙවියෝ අදහන දෙවියෝ විශ්වාස කරන කෙනෙක් නම් දෙවියන්ගේ ආශිර්වාදය. ඒ ඔක්කොම ගැළපීලා ඉන්නේ අපි අපේ හිත ශක්තිමත්ව පාලනය කරගෙන ඉන්න තරමට. ඉතින් ඔය දමනය වෙච්ච හිත අපි අපේ ශක්තිමත් කරගත්ත හිත මේ සූත්‍රයේ උපමාවක් තියෙනවා. ඒ තමයි හොඳට දමනය කරපු අශ්වය දකුණට හැරෙන්න කිව්වොත් දකුණට, වමට හැරෙන්න කිව්වොත් වමට, ඉදිරියට යන්න කිව්වොත් ඉදිරියට. මේ විදිහට යනවා. ඒ තමයි දමනය වෙච්ච ස්වභාවය. හැබැයි දමනය නොවෙච්ච යම් කෙනෙක් දමනය නොවෙච්ච සතෙක් අපිට බෑ. අර ඔලිම්පික් වල මේ ළඟදී වෙච්ච දෙයක් තමයි අශ්වයෙක් අශ්වයෙක් පිටට නැගපු ක්‍රීඩිකාවක්. ඒ අශ්වයා දඟලන්න ගත්ත හින්දා එයාට අතින් ගහන්න හදුවා. ඒ ගහපු එක ටීවී වල ප්‍රචාරය වෙලා ඒක ප්‍රසිද්ධ නළු නිළියෝ මේ අශ්වයා කීයක් දුන්නත් ගන්නවා කියලා ලොකු ප්‍රචාරයක්. ඒකට අර වේදිකාවට තරඟ තහනමක් ආවා.
ඉතින් මේ වගේ අර දමනේ නොවිච්ච සතා මෙල්ල කරන්න අමාරුයි වගේ අපේ හිතේ ඉවසීම නැත්තම් අපි නොදමනේ වෙච්ච කාටවත් මෙල්ල කරන්න බැරි චරිතයක් බවට පත් වෙනවා. ඉතින් මේකෙදි බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරනවා සාමාන්‍යයෙන් වික්ෂුන් වහන්සේලාට මේ කන්ති පරමං තපෝ තිතික්ඛා ඉවසීම තමයි පරම තපස. මේක තමයි දැන් අපිට අදහන්න බැරි වුණාට ඔය කලින් බුදුවරුන්ගේ කාලවල 80000ක් වයස ආයුෂ තිබිලා තියෙනවා. ඒ කාලේ මිනිස්සු ධාර්මික නිසා ඒ තරම් කල් ජීවත් වෙලා ඉඳලා. ඒ කාලේ වැඩි ධර්මයේ දේශනා කරන්න දෙයක් නැහැ. මෙන්න මේක තමයි දේශනා කරන්නේ. ඉවසීම පරම තපසයි නිබ්බාණං පරමං වදන්ති බුද්ධ. නිවන උතුම්ය. ඒ කියන්නේ සියලු දුකින් මිදෙන එක උතුම්යයි කියලා දේශනා කරනවා. නහි පබ්බජිතෝ පරූපඝාතේ. පැවිදි කෙනාට අනිත් අය ගැන අක්‍රෝෂයෙන් කතා කරන්න, අනිත් අය හෙලා දකින්න පැවිදි කෙනාට බෑ. සමනෝ හෝති පරම් විහෙතයන්තෝ. කෙනෙක් හෙලා දකින්නේ නැත්නම් වෛර කරන්නේ නැත්නම් ඒ කෙනාට තමයි ශ්‍රමණයා බවට පත් වෙන්නේ. හරියට ශ්‍රමණ මාර්ගයේ ඉන්නේ ඒක. ඉතින් අනූපවාද කෙනෙක්ට උපවාද කරන්න නැතුව අනූපඝාත ඝාතනය කරන්න නැතුව පාතිමොක්ඛේච සංවරෝ තමන්ට ලැබෙන දේ තුළ සංවරය බවට පත් වෙලා තෘප්තියටපත් වෙලා මත්තඤ්ඤුතාච භත්තස්ස ගන්න ආහාරයේ මාත්‍රාව දැනගන්න. උදාහරණයක් ඒක මේ සූත්‍රයේ ප්‍රකාශ කරනවා. මුල් කාලේ භික්ෂුන් වහන්සේලා ඔච්චර වදයක් දුන්නේ මට. දැන් මං විහෙකයි මං එච්චර වෙහෙසෙන්නේ නැහැ. මට තිබ්බේ සිහිය උපදවා ගන්න කියන්නේ විතරයි. හරි සරලයි. සිහියෙන් ඉන්න කිව්වහම භික්ෂුන් වහන්සේලා මුල් කාලේ ඒ විදිහට හිටියා. දැන් මේ මෝලී පග්ගුණ වගේ හාමුදුරුලා ශාසනයට ඇතුල් වෙන්නේ පසු කාලේ බුදුහාමුදුරුවෝ වයෝ වෘද්ධ බවට පත් වෙන කාලේ. එතකොට තමයි මේ විනය නීති වැඩිපුර ඕන වෙන්නේ. මොකද බොහෝ පිරිසක් ඉන්න තැනක එක විනයක් එක නීතියක් තියෙන්න ඕන හින්දා නීති ටික ආවා. ඉතින් බුදුහාමුදුරුවෝ එහෙම සංසන්දනය කරලා කියනවා ඒ කාලේ එහෙමනම් දැන් ඔබ මෙන්න මේ විදියට හික්මෙන්න කියලා අර මම ධර්ම මාතෘකාව විදියට ගත්ත උපදේශය බුදුහාමුදුරුවෝ දෙනවා. බුදුහාමුදුරුවෝ දෙන උපදේශ තමයි මෙන්න මේ විදියට මිනිස්සු කතා කරනවා. පංචමේ පස් විදියක් තියෙනවා මිනිස්සු කතා කරනවා. පංචමේ භික්ඛවේ වචනපත. මිනිස්සු කතා කරන විදි පහ යේහිවෝ පරේ වදමානා වදෙයෝ. සමහරු කාලේනවා අකාලේනවා. කියන්න ඕන එක කියන්න ඕන වෙලාවෙ කියන අයත් ඉන්නවා. ඕන නැති වෙලාවෙ කියන අයත් ඉන්නවා. එහෙම දැන් අපි දාන ගෙදරකට ගියාම අපිට තේරෙනවනේ එතන ඉන්නවනේ සමූහයක් ඉන්නව පිරිසක්. සමහරලාට සමහරු විහිළු කරනවා. ඒක තව කෙනෙක්ට හිත රිදෙනවා. ඒක අර කියන කෙනාට අදහසක් නැහැ හිත රිද්දන්න. හැබැයි විහිළුව හරියට සම්ප්‍රේෂණය වෙන්නේ අනිත් කෙනාට. එතකොට තව විස්තර කරන්න ගිහිල්ලා තවත් ටිකක් වැඩේ තව ටිකක් සංකීර්ණ වෙනවා. එහෙම වුණාට පස්සේ අර දෙන්න අතර තියෙන මිත්‍රත්වය පළුදෙනවා. අපි එහෙම දැකලා තියෙනවා. ඉතින් අපි සමහරලාට විහිළු කරාම සමහරලාට ඒක තේරුම් නැතුව හරියට ඇහුන්නේ නැතුව වැරදි විදිහට අරගත්තු අවස්ථා තියෙනවා. ඒ සමාජයක ඉන්නකොට ඇති. අනිත් එක තමයි භූතේනවා අභූතේනවා. සමහර අය ඇත්තක් කියනවා. භූත කියලා කියන්නේ වෙච්ච දෙයක් කියලා. අභූත කියලා කියන්නේ අපි කියන්නේ අභූත කියන්නේ අභූත චෝදනා කරනවා කියන්නේ නොවෙච්ච දේවල්. නොවෙච්ච දෙයක් නේ කියන්නේ. ඒ වගේ මිනිස්සු ඉන්නවා. වෙච්ච නැති දෙයක් වෙච්ච දෙයක් විදිහට කියනවා. මිනිස්සුත් හරි කැමතිනේ කුණු රහට. මොකක් හරි වෙච්ච දෙයක් කාට හරි ඇවිල්ලා කියනකොට හත් පොලේ දිගුරනවා මම කාටවත් කියන්නේ නැහැ කියලා. ඒ හරි කුණු රහට කැමති. ඊට පස්සේ දැන් ඕක අහගෙන දැන් charge වෙලා තියෙන්නේ. මේක කාට හරි කියන්න ඕනේ. ඒකලා අනේ වැඩි කරලා
කියන අර සෙල්ලමක් තියෙන්නේ අපි ඉස්කෝලේ ඉන්නකොට කරපු එකක් තමයි රවුමක් හැදෙන්න තියෙන්නේ. ඒකල ටීචර් අපේ කනට එකක් කියනවා. එකක් වේගෙන් කියනවා. ඊට පස්සේ අපි දැන් ඉස්සරහා ඉන්න එක්කෙනාට කියන්නේ. ඒකල ඔක රවුමේ ගිහිල්ලා අන්තිම එක්කෙනාගෙන් එනකොට එන්නේ ටීචර් කියපු එක නෙමෙයි. සම්පූර්ණ අමෝලික බොරුවක් එන්නේ. ඔක්කොටම hina යනවා ඒක ඇහුවට පස්සේ. අර ටීචර් කියන එක කොලේක ලියලක් තියෙනවා. ඒකෝට අපි දන්නවා ටීචර් ඇත්තටම කිව්වේ මොකක්ද. ඒක තමයි ගොසිප් වල ස්වභාවය. ඉතින් ඔහොම අවස්ථාවලට අපි මුණ දෙනවා. උදාහරණයකට ගත්තොත් එක නුවර ඉන්නකොට එක භාවනා වැඩසටහනක් තිබුණා. එදාම පන්සලේ භාවනා වැඩසටහනක් තිබුණා. ඉතින් මම ඒකට ඔය විහාරස්ථානයේ හිටිය හාමුදුරුවෝත් විදියට බොහොම හොඳ පවුලක් අර පිට තියෙන එකට ගියා. ඒකට ඇතුලේ තියෙන භාවනා වැඩසටහනට ආපු තව දායකාවක් නෙමෙයි විදායකාවක් වගේ ඉන්න කෙනෙක් ඉන්නේ. සාමාන්‍යයෙන් එහෙමත් ඉන්නවනේ. එයාත් අර අනිත් අයව පාලනය කරන. එයා දැන් අර අපේ පන්සලේකට ආගෙන පිට තියෙන එකට ගියා කියලා අරගොල්ලන්ට කෝල් එකක් දීලා ඇහුවා. කවුද තව ආවේ අපේ එකට එන අය. එතකොට අර හොඳ අය උත්තරේ දුන්නේ අනේ අපි නම් දන්නේ අපි හෙව්වේ. ඕගොල්ලෝ ඔයලා බලන්නකෝ ඉතින් ඒගොල්ලෝ දැනගෙන හිටියා කවුද තව ආවේ කියලා. මම කිව්වේ නෑ. අනේ එතන මම දැක්කා හොඳ ගුණයක්. ඒ ගුණය තමයි ඒ වෙලාවෙම ලොකු ගැටලුවක් වෙන්න තියෙන එක ඒගොල්ලෝ බුද්ධිමත් එක වැළක්වනවා. එහෙම ඒකට හේතුව තමයි ඒගොල්ලන්ගේ තිබිච්ච අර ස්වයං සංවරය. ඉතින් මම ඒක හරි අගය කරා. මට ඒගොල්ලෝ ඇවිල්ලා පස්සේ කතා කරද්දි මම කොච්චර හොඳයිද ඒගොල්ලෝ වෛද්‍ය පවුලක් භාවනාවට සම්බන්ධ. ඉතින් මම බොහොම ගරු කරන අම්මා තාත්තා වගේ. එහෙම අය ඉන්නවා. ඒ තැන මම දකිනවා ධර්ම. මොකද ඒ වෙලාවේ අරගොල්ලන්ට එකතු වෙලා එයා සතුටු කරන්න කිව්වනම් මේගොල්ලොත් ඇවිල්ලා හිටියේ අරගොල්ලොත් ඇවිල්ලා හිටියේ ඔයා අපි කිව්වා කියලා කියන්නේ. එහෙම පොරොන්දු කරගෙන කිව්වට අනිවාර්යෙන්ම තියෙනවා. එහෙම තමයි වෙන්නේ. මොකද අරගොල්ලන්ට තියෙන හිතවත්කම තියාගෙන වෙන විදියකට හරි ওই පණිවිඩ එළියට යනවා. ඉතින් අර කලාගෙන යන මහා වතුරු පාර කියන්නේ කඩාගෙන යන කලින් ඉස්සෙල්ලා වැහුවට පස්සේ ඒ කඩාගෙන යන ස්වභාවය නැති වෙනවා. ඉතින් මිනිස්සු කතා කරනකොට හරි වෙලාවට ටයිම්ලිත් කතා කරනවා අන්ටයිම්ලිත් කතා කරනවා. කාලේන අකාලේන. ඕක තමයි එකක්. ඇත්තක් කියනවා බොරුවක් කියනවා. භූතේන අභූතේන. සංහේනවා පරුසේනවා. කොහොම සංසම් විදියටත් කියනවා. ඒ වගේම අරුෂ විදියට සැරෙනුත් කියනවා. එමින් සාමාන්‍යයෙන් කිව්වහම තේරුම් කරලා දෙන්න පුළුවන් එක මහා හයියෙනුත් කියනවා. දැන් කෙනෙක් දෙයක් කියන්න ගියාම මේ ලෝකේ තියෙනවා මේ සෑන්ඩ්විච් මෙතඩ් කියලා එකක්. ඒක අපි කියලා දෙන එකක් තමයි ඒ භාවනාවේදීම කම්පැනි එක, ගෙදරක හරි ප්‍රයෝජනවත් මේක. අපි ඉස්සෙල්ලම සෑන්ඩ්විච් එකකදී එක ලේයර් එකක් තියෙනවා, මැද තව ටිකක් තියෙනවා, ආයෙකින් වහනවා. ඒකනේ සෑන්ඩ්විච් එක හැටි. ඒ වගේ ක්‍රමයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉස්සෙල්ලම අපි කම්පැනි එක නම් කියනවා හරියට වැඩ කරන්න වෙලාවට එන්න කෙනෙක්ට. අනේ ඔයා මේ දවස් එකේ මහන්සිලා වැඩ කරන්න කියලා හොඳ කෙනෙක්. හැබැයි මේ මම දැක්ක දැන් මාසයක් වගේ තිස්සේ ඔයාලට එන්න අමාරු වෙනවා කියලා අර කියන්න ඕනේ කැලේ කියලා. ඊළඟට කියනවා ඔයා නැතුව නම් මේකේ වැඩ ටික කරගන්න හැටි අපිට තේරෙන්නේ නැහැ කියලා අර සෑන්ඩ්විච් එක වහනවා. එහෙම වුණාම අර කියන්න ඕන දේ ඒ කෙනාට ගිහිල්ලා. එයා හොඳ මේ වටින කෙනෙක් කියලා තේරෙනවා. එතකොට අර ලොකු සැරෙන් අර බලවතානේ දැන් ඉවසන්නේ බලවත් කෙනා ඉවසන්න ඕනේ. බලවතා එයාගේ කාර්යය ඒ විදිහට කරාම අර කෙනාට එන්න හිතෙනවා. මම මෙතන වැඩගත් කෙනෙක් නෙමෙයි මට ලැජ්ජයි දෙන්නේ පරක් වෙවි ඉන්න පටන් ගත්තේ කියලා එයා ඒකට සමාරු ඉඳලා හැදෙන කෙනෙක් නම් එහෙම කරනවා. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ නැහැ හැදෙන්නේ නැහැ ඒක. ඒකට තවත් ඉවසන්න. ඉතින් ඒ තමයි හැටි. ඊළඟට තමයි අත්ත් සංහිත එනවා අනත්ත් සංහිත එනවා. අත්ත් සංහිත කියලා කියන්නේ ඒ කියන දේ අර්ථයෙන් යුක්තයි. අනත්ත් සංහිත කියලා කියන්නේ වැඩක් නෑ. අර්ථය කාටවත් නෑ. කියන කෙනාට වැඩකුත් නෑ. ඒ අහන කෙනාට වැඩකුත්. ඒ හතරෙනි. අනිත් එක තමයි මෙත්ත චිත්තාවා දෝසන්තරාවා.
මේ මෙත්සිතා කියලා කියන්නේ මිත්‍රත්වයෙන්මයි කියන්නේ. මිතුරුකම. හැබැයි දෝසාන්තරා කියලා කියන්නේ ද්වේෂයෙන්, තරහින් කියන්නේ. එතකොට අර තරහින් ඇත්තටම කෙනෙක් අපි දිහා බැලුවත් අපිට කියන්න පුළුවන් මොනවත් නොකියවට මේ තරහින් බලන්නේ. ඇස් දෙකෙන් පේනවා. ඒක එළියට එනවා. ඉතින් ඒ කෙනාගේ ඒ ස්වરૂපය අපිට තේරුම් ගන්න වැඩි අමුතු විද්‍යාවක් ඕන නැහැ. ඉතින් මේ දෝසාන්තර කියලා කියන්නේ මේ ද්වේෂයෙන් කරන ඒ බැලීම. ඒකල බුදුහාමුදුරුවෝ කියනවා අපි ඉවසන් දෝන අපේ අතපය කවුරු හරි කැපුවත් අපේ අතපය කැපුවත් ඒකත් අරගෙන ඒ වෙලාවටත් අපි සූපත් වේවා මේ මිනිස්සයා සූපත් වේවා කියලා හිතන්න ඕනේ. ඉතින් එහෙම හිතන්න පුළුවන් බුදුහාමුදුරුවෝ කියන්නේ බැරි දෙයක්. හැබැයි එතන එහෙම පුළුවන් කෙනා තමයි මේ පරම ශාන්තිය නේ. ශාන්ති කියන්නේ ඇත්තට නිවසීම කියලා කියන්නේ පාරමිතාව. ශාන්ති. කාන්ති කියන එකේ ශාන්ති කියලා හල් කයන්න, ශායන්න, හල්දාන්න කයන්න. ශාන්ති කියන පාරමිතාව. මේක පාරමී, උපපාරමී, පරමත්ත පාරමී. අපේ ඇඟටත් කට්ටිය හානි කරන්න එනකොට තමයි අපිට වැඩිපුරම තරහ. අතින් අල්ලන්න එනකොට අපි ආවේගශීලී. ඒ වෙලාවටත් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ කය මගේ නෙමෙයි මම නෙමෙයි මේ කෙනාට හානියක් වෙන්න එපා මේ කරන දේ විපාකේ කෙනාට පිළිගන්න එපා මම මේක විඳින්නම් කියලා අපි ඉවසනවා. අපිට ආරක්ෂා වෙන්න පුළුවන් නම් ආරක්ෂා වෙන්න වෙනම දෙයක්. නමුත් ඒක තාපස තුනේ මෙහෙම විඳින්න සිද්ධ වුණා. රජතුමාගේ තාපසතුමා හිතේ උයනට ගිහිල්ලා රජතුමා නිදාගෙන හිටිය අන්තපුර කාන්තාවකගේ උකුලේ ඉතින් අනිත් කාන්තාව ටික අනිත් මේ කාන්තාව දාලා තාපසතුමා ළඟට ගියා බණහන්. තරහ ගියපු කාන්තාව අර උකුලෝද හිටිය රජතුමා ඇහැරෙන විදියට ගැස්සලා ඇහැරේ. එතකොට රජතුමා බැලුවා ප්‍රශ්නයක්ද කියලා. ප්‍රශ්නයක් තමයි මෙතන මා විතරක් දාලා අන්න අරගොල්ලෝ ඔක්කොම ගිහිල්ලා තාපසයෙන් බණහනවා කියලා ප්‍රශ්නයක් ඇති කරා. conflict making nature ප්‍රශ්න ඇති කරන ස්වභාවය මේක කාටත් තියෙන්න පුළුවන් කෙනෙක්. ඉතින් රජතුමා ගිහිල්ලා මේ මහා කාන්තිවාදී ජාතක කියලා තියෙන්නේ මහා විසීමක් විදිහට තවුස. ඉතින් තාපසයාගෙන් ඇහුවා ඇයි මගේ කොටස් මගේ පිරිස ගෙන්නගෙන මෙහෙම කරන්නේ බණ කියන්නේ. ඒකට ඒගොල්ලෝ ආව මම ඉතින් අහපු දේවල් වලට උත්තර දුන්නා කියලා කිව්වා. ඉතින් රජතුමාට තේරුණා කිසි බයක් සැකක් මේ තාපසයාට නැහැ කියලා. බොහොම හොඳ දියුණු මනසක් තිබිච්ච තාපසයෙක්. ඉතින් අනතරා නිලධාරීන්ට අතක් කපන්න දුන්නා. කසපහරින් ගහන ගමන් අත්පය කැපුවා. ඒත් සූපත් වේවා. ඊට පස්සේ කඩුවක් අරගෙන පපුවට කොටන්න කිව්වා. ඒත් සූපත් වේවා. ඉතින් ඉවසීම උපරිමය තමයි එතුමා දෙන්නේ. එහෙම අය මම හිතන්නේ අපිට හරි අමාරුයි හොයාගන්න. අපේ අතපය කපනකොට අර මාගන්ධියා කියලා මේ රජතුමා යුද්ධයට ගියාට පස්සේ මාගන්ධියා මේ බුදුන් සරණ ගිය සාමාවතිය ගැන තරහින් ඉඳලා සාමාවතිය ඇතුළු 500ක් කාන්තාවන් ඉන්න ඒ ලී මාලිගය රෙදි වලින් ඔතලා ගිනි තියලා ඒගොල්ලන් මරලා දාන්න තීරණය කළා රජතුමා බැහැරට ගිය වෙලාව. ඉතින් යුද්ධයට ගිය වෙලාව. අන්තිමට අර සාමාවතිය ඇතුළු කාන්තාවන් තේරුම් ගත්ත දැන් දොරවල් ඔක්කොම අගුළු දාලා අපිට යකඩ දොරවල් කඩාගෙන එළියට එන්න බෑ. එළියෙන් දැන් ගිනි දැල් වෙනවා. අපි එහෙනම් අපිට බුදුහාමුදුරුවෝ මේ කියපු ධර්මයේ පුහුණු වෙන්න මේක හොඳම අවස්ථාවක්. අපි ඔක්කොම මැරෙනවා. මෙත්සිත උපදවා ගන්න කාන්තාවෙන් තරහක් ඇති කරගන්න එපා කියලා ප්‍රකාශ කළා. ඒ සිතුවිල්ලෙන් මේගොල්ලෝ හිටියා. අනාගාමී බවට පත් වෙලා. අනාගාමී වෙනවා කියන්නේ ද්වේෂයක් හිතෙන් නැහැ. මේ යන්නේ. තරහක් හිතේ නැහැ. මේ යන්නේ. ඒ අය නැවත
මේ මනුෂ්‍ය තලයක කාම තලයක පිහිටන්න ඒගොල්ලන්ට හේතුවක් නැහැ. හිත නිදහස් කරගෙනම මේ පරිලෝසපත් වුණා. ඉතින් බ්‍රහ්ම ලෝකයක ඉපදුණා. ඉතින් මේ සාමාවතිය වගේ අපි එහෙම වෙලාවකට ඉවසන්න. ඉතින් මේ මහා ඉවසීමක්. පියතක් අරගෙන අපිට හිතන්නකො මෙහෙම නිකම්වත් මේ කටරේකින් මේ පොත්තක් කපන්න ගියාම අපි කෑ ගහනවා නේ අපිට තිබුණ පින් පොත්තක්. අපේ කකුල කොහරි වැදුනත් අපි කෑ ගහනවා. මෙහෙම නොයවසීමක් තියෙන අපිට තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ උජ්ජලිකවත් ඉන්නකොට මේ කටචෝප සූත්‍රයේ වැදගත්ම දෙයක් තමයි මේ පබ්ලික්ලි and ප්‍රයිවට්ලි අපි පොදුවේ ඉන්නකොට ඉවසන එක වෙනයි. තනියම ඉන්නකොට ඉවසන එක ඒක තමයි වැඩිපුරම වටින්නේ. තනියම අපි ඉන්නේ මම අහුවත් ප්‍රශ්නයක් අපි ඉන්නේ ගෙදරද කියලා, කාමරේද කියලා, මන්දිරයකද කියලා ඒ කොහෙවත් නෙමෙයි අපි ඉන්නේ. කොහෙද ඉන්නේ? හිත ඇතුලේ. දැන් මෙතන මේ හිතයට පස්සයි දෙන අපි ඉන්නේ කොහෙද? මේ පන්සලේ නෙමෙයි හිත ඇතුලේ. අපි කියනවා පන්සලේ ඉන්නේ කියලා. නමුත් හිත යන තැනක තමයි අපි නවතින්නේ. ආපහු ගෙන්න ගන්නවා මෙතෙන්ට. එහෙම තමයි. මේ හිත කියලා කියන්නේ ගෙදරට වැඩිය සීමාවක් කරන්න බැරි අසීමාන්තික තැනක්. මේ හිතේ අපි ඉන්නකොට පුජ්‍යලිකව ඉන්න වෙලාවට දැන් පුජ්‍යලික කාමරයක දොරක් වහගෙන ඉන්නකොට මදුරුවෙක් ඉන්නවා නම් අපිට හොඳටම පුළුවන් මේ මදුරුව මරන්න. අන්න ඒ වෙලාවට තමයි අපි ඉවසන්නේ. ඒ වෙලාවට තමයි ඒක තමයි පුජ්‍යලිකව අපි කරන අපේ පරිවර්තන. එහෙම වෙලාවට අපිට ඉවසන්න බැරි නම් අපි පෞද්ගලිකව දැන් මෙතන ඉන්න වෙලාවට මදුරුවෙක් හිටියම හාමුදුරුවෝ ඉන්නවනේ. ඒ ඉන්න හොඳ නැහැ. මදුරුවට ගහන්න හාමුදුරුවෝ දැන් බණ කියන වෙලාවෙන් කියලා අපි ඒ වෙලාවට ඉවසන එක ලේසියි. හැබැයි පුජ්‍යලිකව තමන්ගේ හිත තමන්ට විතරක් තියෙන වෙලාවට අන්න ඒ වෙලාවට කෙනෙක් දිහා අපිට අර ග්‍රජ් එකක් හෝල් කරගන්න හිතනවා නම් තරහක් හිතේ තියාගන්න හිතනවා නම් ඒ වෙලාවට තමයි ඒ බාධකය මේ අසම්බාධක කරගන්න පුළුවන්. මෙත්තා සූත්‍රයේ තියෙන විදිහට සම්බාධකයක් නැහැ. බාධකයක් තියෙනවනම් තරහකාරයෙක් ඉන්නවනම් ඒ තරහකාරයා හින්දා අපිට එතනින් එහාට හිතේ ව්‍යාප්තියක් සිද්ධ වෙන්නේ නැහැ. එතන කොයි වෙලෙත් ගැටෙනවා. එතනින් එහාට හිතේ පිබිදීමක් නැහැ. ඉතින් අන්න අපි පුජ්‍යලිකව ඉන්න වෙලාවට පුහුණු කරගෙන આવතින් කෙනෙක් තරහ ගිය වෙලාවට අපිට hina වෙනවා. ඒක අපේ හිතේ ගන්නවා මේ තරහ ගිහිල්ලා තියෙන මේ හේතු ටික වැරදි අවබෝධය නිසා. පොඩි වෙලාවට අපිට දැන් මම මෙහි ඉඳන් ලංකාවේ ඔය කාට හරි කියලා දේවල් කරව ගන්නවනේ. ඒගොල්ලෝ අපි කියන වෙලාවට අපිට කිව්වට කරනවා කියලා. සල්ලි වර්ණ කරන්නම් කිව්වට අපි කියන වෙලාවට කරලා නැහැ. අපි හිතමු වැටක් ගහන්න කිව්වා කියලා. ඉතින් ඒක කරලා නැහැ. එතකොට අපිට ඉවසන්න සිද්ධ වෙනවා. ඒ ඉවසලා අපි දෙයක් කිව්වොතින් කමන්නේ වෙන දවසක. ඒතර මම දැකලා තියෙනවා ඒගොල්ලෝ කොහොමද බයෙන් හිටියේ මොකක් හරි කියයි කියලා කරන්න බැරි වෙච්ච නිසා. ඒ වෙලාවට අපි ඉවසලම කතා කරොත් ඒගොල්ලෝ තේරුම් ගන්නවා මේ ගුණයක් නිසා තමයි අපි මේ වෙලාවේ අපේ වචනේ ඊළඟ දවසේ නම් අපි හරියට මේක කරනවා කියලා ඒ ගුණය ඒගොල්ලෝ මතු කරගන්නවා. ඉතින් එහෙම තමයි අපිට සාමාන්‍යයෙන් සමාජයේ කොයි වෙලෙත් වැඩ කරගන්න තියෙන්නේ. අපි ඉවසලා බැරිම තැන තමයි අපේ ඉවසීම ශාන්තිය තියෙනක මතු කරගන්නේ. ඉතින් මම හිතනවා මේ සරල කරුණු අනුව දැන් පැයකට ආසන්න කාලයක් අපි මේ සාකච්ඡාව කරගෙන ආවා. ඒකකින් අපිව කපන දවසක් එන එකක් නැති මේක දැන් එච්චර ස්වාභාවිකව වෙච්ච සිදුවීමක් නෙවෙයි. හැබැයි ඔයත් දැකලා ඇති සංසාරේ අපි කොහොම වෙලා තිබුණොත් ඉවසීම සාමාන්‍යයෙන් කෙනෙක්ව කපල දාන වීඩියෝ තියෙනවා. අන්තර්ජාලයට ගිහිල්ලා බලන්න. ඒක රටවල නොඑක් ආගම් හේතු කරගෙන මිනිස්සුන්ගේ අතපය කපලා තියෙන අවස්ථා තියෙනවා. මරලා දාන. අන්න ඒ වෙලාවක් අපිට අපේ ජීවිතේ යම් කර්මයක් නිසා හරි ඇති වුණොත් මම සූපත් වේවා කියලා පතන්න කියලා විශ්වාස කරගන්නවා. හේතුව
ඒ වෙලාවේ අපි ලබා ගන්නා වූ රැකවරණය අපිටම තමයි උදව් වෙන්නේ. මොකද අපි මරලම දානවා නම් තරහක් අරගෙන වැඩක් තියෙනවා. නෑ. එක කාන්තාවක් මේ ළඟදී භාවනාවට ගියා. ඊට කලින් සතියකට විතර කලින් එයාගේ යාළුවෙක් එක්ක තරහක් ඇති වෙන සිදුවීමක් සිදු වුණා. භාවනාවේ ඉන්න ගමන් ඔය නීනෙන් වගේ තේන්න ගත්ත මේ තරහ ගිහිල්ලා ඉන්න වෙලාවක අපාය මේ වගේ කියලා නිකම් පෙන්නවා වගේ දැන්. මම තරහින් හිටියොත් මට වෙන්නේ මේකට වැටෙන්නේ නැහැ කියලා එයාට එකපාරටම තේරෙනවා. භාවනා ඉවර වෙලා මට කෝල් කරලා කිව්වා මෙහෙම දෙයක් වුණා. මම කිව්වා හරි. දැන් ඔය යාළුවා කරපු දේවල් ඒව හිතේ තියාගෙන භාවනාවට ගියේ. ඒ යාළුවා කරේ උදව්වක්. මේ හිතේ එක පැත්තක් වෙන්නලා දුන්නා. ඒ හින්දා වෙනද වගේම හොඳින් ඒ යාළුවා ඇසුරු කරන්න. වෙනද වගේම මොකද අපි අපේ හිත පාලනය කරගෙන අපේ හිත ශක්තිමත් ඔය කියන්නේ මනසේ දැනගෙන ගුණාසේ ඉන්නවා කියලා. එහෙම ඉන්නවා. අපි ඔක්කොම දන්නවා මේ කරන්නේ බොරුව, සමහර අය කරන්නේ බොරුව. ඉතින් අපි ඒ දන්නවා ඒක. ඒ නිසා අපේ හිත අපිට රක්ෂාවරණයක් දාන්න. පොදුවේ ඉන්න වෙලාවට තනියම ඉන්න වෙලාවට. ඉතින් ඒ රක්ෂාවරණය තමයි අපේ පරම ශාන්තිය දක්වන්නේ. අපේ ඉඩමට වාහනයට නෙමෙයි අපේ ඇඟට මොකක් හරි කරා ඉවසන්න. එහෙම තමයි බුදුහාමුදුරුවෝ අර මොලේ පග්ගුණ හාමුදුරුවන්ට උපදෙස් දුන්නේ. මම හිතනවා එවැනි ඉවසීමක් මේ කපචූපම සූත්‍රයෙන් ඒ වගේම කන්තිච සෝචස්සතා කියලා මංගල සූත්‍රයේ තියෙනවානේ ඉවසීමත් සුවච බව. ඒ කියන්නේ තීකරු බව. ඒ ස්වභාවයන් අපි දිනු කරගන්න. ඒවා මංගල්‍යයක්, මංගල කර්ම අපිට හොඳක්මයි ඒවයි වෙන්නේ. ඒවා තියෙන කෙනෙක්ගේ ජීවිත සුබයි. ඒ කෙනාට යාළුවෝ ගොඩක් ඉන්නවා, හොඳ යාළුවෝ ඉන්නවා. කොහෙ ගියත් අහූත භක්කෝ බවත. කොහෙ ගියත් කන්න බොන්න හොඳට තියෙනවා. ඕන තරම් තියෙනවා. හේතුව තරහකාරයව හදාගෙන නැහැ. ඉතින් මෙක්සිකන් අපි වාසය කරන්න හොඳට අපිට නිදා ගන්න පුළුවන්. සුඛං සුඛති. සුඛං පටිබුද්ධති. හොඳට අවදි වෙන්න පුළුවන්. දැන් පාපකං සුඛිනම් පස්සති. හීලෙන් බය වෙලා ඇහැරෙන්න. පාපකාරී හීන තේන්න. නාස අග්ගිවා විසංවා සත්තම් වා කමති. ඉන්දර අවියායුධ ඒ වගේම විස මේවා ඇඟට ආවට වැඩි වෙලා තියෙන්නේ අපේ හිතේ තියෙන මෛත්‍රී බලය නිසා අපි මනටම සුවපත්. දේශය වගේම අපි පුච්චල දානවා. ඊළඟට මනුස්සානම් පියෝගොති. මිනිස්සු අපිට හරි ආදරයි. අමනුස්සානම් පියෝගොති. මේ අමනුෂ්‍ය ස්වභාවයෙන් ඉන්න අයත් අපිට ආදරයි. ඒගොල්ලෝ අපිව ආරක්ෂා කරනවා. අපිට කරදරයක් කරන්නේ නෑ. දේවතා රක්ඛන්ති. දෙවියෝ අපිව රකින්නවා. මුඛවන්නෝ විප්පසීදති. මූණ ප්‍රියමනාප මූණක් බවට පත් වෙනවා. ඒකට හේතුව එක එක ක්‍රීම් ගන්න ඕනේ. මූණෙන් පේනවා ඒක නා. මූණෙන් අපිට කියන්න පුළුවන් චරිතයක්. එහෙම මේක නා ඉන්නේ නිවිච්ච ස්වභාවයක්. අසම්මෝල් හෝ කාලං කරති. අපි නැරෙද්දී මුලා වෙලා නැරෙන්නේ. උත්තරින් අපට විඥාන්ත. අපි හිත පිරිසිදුම කරලා තිබෙන්නේ නැත්නම් ඉහළටම ගෙනහිල්ලා තිබුණ නැත්නම් බ්‍රහ්ම ලෝකූපගෝ හොති. බඹලෝ ගිහිල්ලා ඉහළම ලෝක ගිහිල්ලා අපේ හිත පිළිතුරලා උත්පත්ති ලැබෙනවා. එයින් පස්සේ අපි සසරෙන් මිදෙනවා. සසරෙන් මුදවනවා. ඉතින් බලන්න ඉවසීමයි මෛත්‍රියයි මේ දෙකම එකට යන්නේ. ඉවසන්නට නම් මිත්‍රත්වයේ ප්‍රබල වෙන්න ඕනේ. යාළුකම වටිනවා කියලා හිතුවහම අපි ඉවසනවා. අපි හැදින් කොච්චර වැරදි වෙනවද? අපි අර කොච්චර පාප කර්ම කරලා තිබ්බත් වැරදි වෙලා තිබ්බත් කුසලයෙන් පීචේති මෛත්‍රී කුසලයේ තියෙන එක දිනු කරාම අපිට ඉවසීම කියන ඉබේම එනවා. ඒක ඉබේම ඇති වෙන දෙයක්. සෝ ඉමං ලෝකම් පබහසති. ඒක නා ලෝකෙම බබලනවා. කොහොමද? අබ්බා මුත්තෝ චන්දිම හරේට හඳ ලෝකයේ වලාකුළු වලින් මිදුනහම මුළු ලෝකයකම එළියයි වගේ. ඉතින් මේ එළිය ඔබට දෙන්නට කියලා මතක් කරමින් මේ දේශනාව අපි අවසන් කරමු. පුරා පැයක් දේශනාව කළ හින්දා
ඉතින් මේන් යම්කිසි අවබෝධයක් ඔයත්තන්ට ලැබුණා නම් එය පිනක් බවට පත් වෙලා මේ නන්දික මහත්මයාගේ මේ පවුලේ හැමෝටම යහපත පිණිස වේවා කියලා අපි ආශිර්වාද කරනවා මුලින්ම. නන්දික ජයසිංහ මහත්මයා, පුතණුවන් නලින් ප්‍රීති ජයසිංහ මේ මහත්මී පවුලේ හැමෝම, නිව්ටන් ශ්‍රාමලී පෙරේරා පවුලේ හැමෝටම ඉතින් ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැමෝටම හැම යහපතක්ම ඉවසීමේ පාරමිතාව වැඩෙන පරිදිම හැම යහපතක්ම සිදු වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ චිරජීවනයේම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. ඉතින් අපි පින් අනුමෝදන් කරමු. නන්දුක මහත්මයාගේ වගේම නලින් මහත්මයාගේ ආදරණීය පියාණන් ජේ.එම්.සී. ජයසිංහ පියාණන්ට ඒ වගේම ධර්ම ජයසිංහ මෑණියන්ට මේ පින් අත් වේවා. ඒ වගේම ඊශානි ජයසිංහ බිරිඳට එතුමියට මේ පින් අත් වේවා. ඒ වගේම චන්ද්‍රා සේනාරත්න නැන්දම්මාට මේ පින් අත් වේවා. වර්නන් ජයසේකර එතකොට ප්‍රීති මහත්මියගේ තාත්තට මේ පින් අත් වේවා. ලොරෙන් ජයසේකර ප්‍රීති මහත්මියගේ මෑණියන්ට මේ පින් අත් වේවා. ඊළඟට විනිෆ්‍රෙඩ් ෆර්නෑන්ඩෝ නිව්ටන් මහත්මයාගේ මෑණියන්. ඊළඟට පී.ඩී. රත්නායක කුමාර මහත්මයාගේ පියාණන් ඇතුළු දෙපාර්ශ්වයෙන්ම සියලු පින් කැමති ඥාතිවරු කිසිම අඩුවක් නැතුව ආහාර වලින්වත් වස්ත්‍ර වලින්වත් නිවාස වලින්වත් කල්යාණ මිත්‍රත්වයෙන්වත් ධර්මයෙන්වත් කිසිම අඩුවක් නැතිව මේ පින් ලැබීමෙන් සසර සැප ලබත්වා. ඒ වගේම සංසාර දුක්ඛයන්ගෙන් ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛයන්ගෙන් අත මිදේවා. එයත්න් නිවනින්ම සැනසේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඉදම් මේ ඥාතිනම් හෝතු කියන ගාථාව කියලා දැන් පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ටත් මේ පින් අත්පත්ව දෙවියෝ අපව ආරක්ෂා කරත්වා, සසුන ආරක්ෂා කරත්වා. අපට හමු වෙන සෑම කෙනෙක්ටමත් යහපත සලසා දෙත්වා. දෙවියෝත් පතන බෝධියකින් නිවනින්ම සැනසෙත්වා කියලා අදහස් කරගෙන පින් දෙමු. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලුම හාමුදුරුවන් වහන්සේලාට සෑම යහපතක්ම සිද්ධ වේවා. වස් කාලය තුල ආගමික ශාසනික දියුණුව සලසා ගන්නට උන්වහන්සේලාට වාග්ය මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අපි මේ අවසන් කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිද්දතු.
මුදිනාටම යහපත වේවා කියලා සම්මායි. එහෙනම් අපි Zoom එක නවත්තනවා. තාම ගැටලු තියෙනවද කාටවත්? එහෙනම් අපි Zoom එක නවත්තනවා. 20ක් accounts වලින් බරහලා තියෙනවා. තාම ගැටලු තියෙනවද කාටවත්? එතකොට දෙන්නෙක් වගේ හිටියොත් 20ක් accounts වලින් බරහලා තියෙනවා. තාම ගැටලු තියෙනවද කාටවත්? මේක එකෝ වෙනවා. එහෙනම් අවසන් කරනවා.